හරි. අපි ඊළඟට යන්න හදන්නේ transaction 56. 56 වෙනි transaction එක. තමයි ගොඩක් ඇහුව එක. මේ විශේෂයෙන්ම salary කොහොමද ආවොත් දාන්නේ කියන එක. ඒක කරන්නේ මෙහෙම. අපි දැන් මේ ගාන වලින් අපි කියවුවොත් මේක තියෙන්නේ salary details of the month of April 2018 were as follows. Gross salary, toys, gross salary, SLEP. Please use following codes and names when creating ledger accounts relating salaries කියලා දීලා තිනවා accounts ටිකක් හදන්න කියලා. other information salary date එක දීලා තිනවා, journal entry number එක දීලා තිනවා, employees and employers contribution for EPF දීලා තිනවා 100%12 විදියට. ETF වලට employer ගේ contribution එක දීලා තිනවා 3%යි. EPF and ETF calculate කරන්නේ gross salary එක base කරගෙන කියලා තියෙනවා. salary record කරන්නේ salary control account එකකින් and a single control account is maintained in the toy segment to record salaries of both. يعني toys වලයි SLEP වලයි දෙකටම එක common salary control account එකක් තමයි අපි තියාගන්න. දෙකකට දෙකක් නැහැ කියලායි කියන්නේ. net salary එක අපි pay කරනවා කියලා කියනවා BOC toys account එකෙන් check එකක් issue කරලා. Further it was decided to memorize the April month salary journal entry කියලා කියනවා. එක පස්සේ බලමු. Relevant ledger accounts to salaries should be separately created එහෙමම තියෙනවා. හරි. කොහොම කරන්න කලින් වැදගත්ම දේ අපි මුලින්ම මේ journal entries දාන්න කලින් මේ salary journal entries දාන්න කලින් මේ accounts ටික හදාගෙන ඉමු. මේ list එකක් හදලා දාලා තියෙන්නේ. අපි යනවා maintain කියන එකට. ගිහලා chart of accounts අපි යනවා. chart of accounts ගිහිල්ලා මේ accounts ටික මුලින්ම අපි හදාගෙන ඉමු. පළවෙනි account එක තියෙනවා 2030 toys salary control කියන account එක. අපි එතකොට type කරනවා account ID කියන එකේ අපි දානවා 2030 toys කියන එකේ salary control account එක තමයි හදන්නේ. අපි දිනනවා 2030 toys description එකට salary control කියලා දානවා. හරිද? ඊළඟට මේ salary control account එක කියන එක ඇත්තටම salary එක අපි දැන් ඒ කාලේ කතා කරොත් එහෙම මේ වැටුප් පාලන ගිණුම අපි හැදුවේ වැටුප් ගිණුම හර වැටුප් පාලන ගිණුම බැරනේ. අන්තිමට ඉතුරු වෙන එක තමයි ගෙවිය යුතු වැටුප් කියලා අපි ගත්තේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය දල වැටුප් අරගෙන වැටුප් ගිණුම හර කරලා වැටුප් වේතන පාලන ගිණුම බැර කරනවා. ඒ පාලන ගිණුමේ අන්තිමට ඉතුරු වෙන බැලන්ස් එක තමයි ගෙවිය යුතු වැටුප් කියලා අපි ගන්නෙ. හරිද? නිසා මේක ඇත්තටම අපි සාමාන්‍ය සලකනවා මේක වගකීම් ගිණුමක්. අන්න මේක දානවා අපි other current liability එකක් විදියට. other current liability එකක් විදියට අපි දානවා මේ salary control account එක. හරි. ඊට save and new කරන්න. save and new කරලා අපි හදනවා ඊළඟ account එක 2032 toys EPF payable. දානවා 2032 toys EPF payable කියලා අපි ඊළඟ account එක හදනවා. හරිද? ඊට පස්සේ ඒකට එන්න ඕනේ EPF payable එක කියලා කියන්නේ payable එකක්. කියන්නේ other current liability එකක්. එක හරි. ඊට පස්සේ අපි save and new කරා. ඊළඟට අපිට අහන්නේ 2034 SLEP EPF payable. 2034 SLEP EPF payable කියලා account එකක් හදාගන්න ඕනේ. ඒකට ඒකත් වෙන්නේ other current liabilities. ඒක other current liabilities එකක් දානවා. ඊට පස්සේ තියෙනවා 2036 toys ETF payable. 2036 toys ඊට පස්සේ ETF payable කියලා අපි දානවා description එක. ඒකත් other current liabilities වෙන්න ඕනේ. ඒකත් අපි දානවා. ඊළඟට 2038 SLEP 2038 SLEP ETF payable කියලා අපි ඊළඟ account එක හදනවා. ඒකත් other current liabilities වෙන්න ඕනේ. හරිනේ. ඊළඟට තියෙනවා 6012 toys EPF expense. අපි දානවා 6012 toys අපි දානවා EPF expense කියලා අපි account එකක් හදනවා. මේක expense account එකක්. හරි. ඊට පස්සේ 6014 SLEP 6014 SLEP EPF expense account එකක් අපි හදනවා.
හරිද? ඒකත් එක්ස්පෙන්ස් account එකක්. type එක expense. save කරනවා. ඊට 6016 6016 toys account එක ETF expense. ඒකත් expense account එකක්. ඒකත් අපි save කරනවා. ඊට අපි දානවා අන්තිම account එක 6018 SLEP ETF expense. ඒකත් expense account එකක්. හරි. දැන් අපි accounts ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් මේ maintain මේ chart of accounts close කරලා අපි දැන් හදන්නේ මේ salary වලට කොහොමද මේ entry එක pass කරන්න කියලා. මේ salary එක අපි සර් කිව්වා මේක කරන්නේ salary control account එක හරහා කියලා. sorry salary control account එක හරහා ඒ වගේම මේකට අපි පාවිච්චි කරන්නේ general journal එක. පොදු journal එක. general journal එක තමයි මේකට පාවිච්චි කරන්නේ. හරිද? වෙන මොකක්වත් නෙමෙයි. ඒතකොට general journal entry එක තමයි මේකට දාන්න ඕනේ. ඒ පොදු journal එකේ තමයි entries ටික දාන්න ඕනේ. අපි යනවා banking කියන tab එකට. banking කියන tab එකට ඇවිල්ලා banking කියන tab එකේ තියෙනවා general journal entry කියලා එකක්. general journal entry. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ යනවා new journal entry. අපි යනවා new journal entry. අපි දැන් මේ journal entry pass කරන්න හදන්නේ. අපිට window එකක් එනවා new general journal entry කියලා. කියලා තියෙනවා salary date එක 25. 4 වෙනි මාසේ 25 තමයි salary ගෙවන්නේ. so අපි date එක 4/25 කරනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ journal entries වල reference number එක වෙන්නේ journal entry number එක වෙන්නේ JE01 කියන එක. so අපි දාගන්නවා JE01 කියලා අපි දාගන්නවා journal entry number එකට reference එක විදියට. හරි. ඊළඟට අපි දාමු මුලින්ම අපි දානකොට අපි දැන් මතක් කරගත්තොත් ඒ කාලේ අපි වැටුප් හා වේතන ගිණුම් තියපු විදිය අපි මතක් කරගත්තොත් අපි මුලින්ම කරේ දල වැටුප තමයි වැටුප් වියදම වෙන්නේ. ඒ නිසා දල වැටුප් හා වේතන ගිණුම හර කළා පාලන ගිණුම් බැර කරා. වැටුප් හා වේතන ගිණුම හර පාලන ගිණුම් බැර. නිසා අපි කරන්නේ මුලින්ම gross salary toys එක ලක්ෂයක් තියෙනවා. ඒක salary expense account එක toys එකේ. salary expense account එක අපි තෝරගන්නවා salary expense account එක toys එකේ. හරිද? ඒක තෝරගෙන ඒ account එකට debit කරන්න ඕනේ. salary expense account එක අපි ගත්තොත් අපිට හම්බෙන salary toys account එක expense account එක. ඒකට අපි gross salary කියලා අපිට පුළුවන්කම තියෙනවා gross salary කියලා දාලා debit කරන්න ලක්ෂයක්. හරිද? ඊළඟට ඒ ගමන්ම පුළුවන්කම තියෙනවා අපිට පුළුවන්කම තියෙනවා SLEP වල gross salary එක 40000 ඒගොල්ලන්ගේ වැටුප් හා වේතන පාලන වැටුප් හා වේතන ගිණුමට වැටුප් හා වේතන ගිණුම නැත්නම් වැටුප් හා වේතන වියදම් ගිණුමට හර කරන්න පුළුවන්. එතකොට අපි දානවා salary SLEP account එක. ඒ expense account එක. අපි එනවා salary SLEP වල expense account එක. හරිද? ඒ account එකට gross salary කියලා 40000ක් අපිට debit කරන්න පුළුවන්. දැන් ওই දෙකටම common ලියන්නේ වැටුප් හා වේතන වියදම් ගිණුම හර කරා අපි පාලන ගිණුම බැර කරා. දෙකටම එක common පාලන ගිණුමක් හොයන්නේ. නිසා අපි කරන වැඩේ ඊළඟට select කරනවා වැටුප් හා වේතන පාලන ගිණුම. වැටුප් හා වේතන පාලන ගිණුම salary control account එක. salary control account එක අපි select කරලා GL account වලින් gross salary කියලා ඒකට credit කරනවා ওই දෙකේම total එක. කියන්නේ 140000ක් එකට credit කරනවා. හරිද? හරි. ඒ entry එක හරි. gross salary ලිව්වා. දැන් මෙහෙමයි. දැන් මේක වෙන ආපහු තව මේ window එකට යන්නේ නැහැ. ඔය window එකේම දිගටම හොම්බ පහලට debit credit entries ටික දාගෙන එක තමයි අපි කරන්නේ. හරි. හරි. ඊළඟට බලමු EPF එක. EPF එක කියන්නේ මුලින්ම EPF වල employee ගේ සහ employee එක දෙකම බලන්න ඕනේ අපි. අපි මෙහෙම බලමු. අපි මෙහෙම කරමුකෝ. අපි toys වල එක දාලා ඉමු. ඊට පස්සේ SLEP වල එක දාමු. toys වලත් EPF employee ගේ බලන්න ඕනේ, employee ගේ බලන්න ඕනේ. ඊට පස්සේ SLEP වලත් EPF employee ගේ බලන්න ඕනේ, employee ගේ බලමු. හරි. එහෙම අපි එහෙම බලමු. හරි. අපි එනවා මුලින්ම toys එකට. toys වල අපි ගත්තොත් gross salary එක ලක්ෂයයි. හරිද? ලක්ෂයෙන් 108ක් කවුදායක වෙන්නේ? employee. ලක්ෂයෙන් 108ක් කියලා කියන්නේ employee 8000කින් දායක වෙනවා. අපි කොහොමද ඒ සේවකයාගේ අඩු කරන එක ලියන්නේ කාලේ කොහොමද අපි ලිව්වේ? අපි ලිව්වේ වැටුප් හා වේතන පාලන ගිණුම හර කරා බැර කරා EPF ගෙවිය යුතු EPF ගිණුම.
වැටුප් ආයතන පාලන හර ගෙවිය යුතු EPF බැර. අපි ලියනවා මේ විදිහට වැටුප් ආයතන පාලන ගිණුම හර කරන්න ඕනේ. නිසා අපි ඩෙබිට් වෙන account එක අපි ලියනවා salary control account එක. salary control account එක select කරන්න. salary control account එක liability account එකක් විදිහට අපි දැම්මේ. එතකොට බැලුවොත් salary control හොයාගන්න salary control account එක දාලා ඒ account එකට මේ තියෙන EPF employee ගේ percentage එක මේක තියෙන toys වල EPF employee toys මේක 8000ක් අපි ඩෙබිට් කරන්න ඕනේ 100ක් නේ 8000ක් ඩෙබිට් කරා හරිද ඊළඟට අපිට පුළුවන් ඔය ගමම්ම දැන් ඔය තියන්නේ සේවකයාගේ පෝෂන් එකනේ ඒක EPF එක වැටුප් ආයතන පාලනගෙනම හර වෙන්නේ ආයතනයේ පෝෂන් එක එක් කොහොමද වෙන්නේ ඒක EPF වියදම් ගිණුම හර වෙනවා ගෙවිය යුතු EPF බැර වෙනවා EPF වියදම් හර වෙලා ගෙවිය යුතු EPF බැර වෙනවා එනිසා අපි ඔය ගමම්ම EPF වියදම් ගිණුමත් ගමුකෝ හැබැයි toys එකේ ඒ කල්පනාවෙන් ගන්න toys එකේ මේ කතා කරන්නේ අපි තාම සෙල් ලිපි වලට ආවේ නැහැ EPF expense toys EPF expense toys account එක දාගන්න ඊළඟට ඒක දාගන්න ඕනේ එතකොට EPF employer toys කියන එක හරිද ඒකට එතකොට 12ක් නේ කියන්නේ ලක්ෂයෙන් 12ක් කියලා කියන්නේ 12000ක් ඩෙබිට් වෙන්න ඕනේ හරිද දැන් ඔය තියෙන toys වල employee ගේ employer ගේ සම්පූර්ණ දායකයෙක් දෙකෙන් එකතු 20000යි නේ ඒ 20000 අපි කරන්නේ toys වල EPF payable account එක ක්‍රෙඩිට් කරන්න ඕනේ ඔයාගන්න toys වල EPF payable account එක EPF payable toys ඒ account එකට අපි කරන්නේ මේ EPF සම්පූර්ණ එක අපි EPF toys කියලා අපි දාමු නිකන් EPF toys කියලා දාලා සම්පූර්ණ ගාන 20000ක් අපි ක්‍රෙඩිට් කරන්න ඕනේ. හරිද? 20000ක් ක්‍රෙඩිට් කරා. හරි. ඒතකොට toys කියන එකේ branch එකේ EPF ටික ඉවරයි සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ අපි එනවා SLEP වලත් ඔය වගේ දාන්න ඕනේ. SLEP වලත් කරන්නේ මුලින්ම සේවකයාගේ දායකය වැටුප් ආයතන පාලනහර කළා ගෙවිය යුතු EPF බැර කරනවා. ඒ නිසා අපි කරන්නේ වැටුප් ආයතන පාලන salary control account එක ඩෙබිට් කරන්න ඕනේ. salary control account එක අපි දාගන්නවා GL account එකට. අපි දානවා EPF employee SLEP කියලා. අපි ඩෙබිට් කරන්න ඕනේ 40000න් 100ක්. 40000න් 100ක් කියලා කියන්නේ 3200ක් අපි ඩෙබිට් කරනවා. ඊළඟට අපි දානවා ආයතනයේ පෝෂන් එක. EPF වියදම්නේ හර වෙන්න ඕනේ. අපි එනවා EPF expense SLEP. EPF expense SLEP. EPF expense SLEP. හරිද? ඒතර ඒක ලියනවා අපි ඒකේ EPF employer SLEP කියලා. එතකොට 40000 12ක් කියලා කියන්නේ 40000 12ක් 4800ක් වෙනවා. 4800ක් ඩෙබිට් කරන්න ඕනේ. දැන් ওই දෙකේම එකතුව ගෙවිය යුතු EPF වලට SLEP වල ගෙවිය යුතු EPF payable SLEP account එක ක්‍රෙඩිට් වෙන්න ඕනේ. ඉතින් අපි හොයාගන්නවා EPF payable account එක SLEP. EPF payable SLEP account එක. ඒකට අපි දානවා EPF SLEP කියලා දාලා අපි ක්‍රෙඩිට් කරන ඔය දෙකේම එකතුව. දෙකේම එකතු වෙන්නේ 4000යි 3000යි 7000යි 8000 800 200යි 1000යි 8000ක් වෙන්න ඕනේ. හරිනේ ඉතින් 12න් 12 112යි 20යි 40000න් 20 කියන 8000යි. 8000ක් ක්‍රෙඩිට් කරනවා EPF payable account එක SLEP. හරි. EPF සම්පූර්ණයෙන්ම ඉවරයි. අපි එනවා දැන් ETF වලට. හරිද? ETF තියෙන 3යි. ඒකට දායක වෙන්නේ කවුද? ඒකට දායක වෙන්නේ toys වේවා SLEP වේවා දෙකේම employer තමයි දායක වෙන්නේ. employer විතරයි දායක වෙන්නේ. ඒ නිසා ඒක ලියවෙන්නේ කොහොමද? ETF expense එක ඩෙබිට් වෙන්න ඕනේ. ETF වියදම් ගිණුම හර වෙන්න ඕනේ. ගෙවිය යුතු ETF payable account එක ක්‍රෙඩිට් වෙන්න ඕනේ. ඕක අපි ලියන toys එකට SLEP කියලා ලියන්න. අපි මුලින්ම toys එක ලියමුකෝ. මුලින් අපි යන toys එක ලියන්න. toys එකේ ETF expense account එක ඩෙබිට් වෙන්න ඕනේ. ETF expense account එක toys ETF expense toys account එක අපි දානවා ETF අපි දානවා employer විතරයි ඉතින් දායක වෙන්නේ ETF employer value එක වෙන්න ඕනේ එතකොට ලක්ෂයෙන් 103ක් නේද 103යිනේ value එක ලක්ෂයෙන් 103ක් කියලා කියන්නේ 3000ක් නේ ඒතර අපි 3000ක් ඩෙබිට් කරනවා ETF employer කියලා expense account එක ඊළඟට
ඔය වැලියු එක අපි ක්‍රෙඩිට් කරන්න ඕනේ ETF payable එක ETF payable එක toys. ETF payable එක toys. අපි දානවා ETF payable account එක toys එකේ. හරිද? ETF employee. එතකොට ඒක ක්‍රෙඩිට් කරනවා අපි ETF payable toys කියන account එකට ක්‍රෙඩිට් කරනවා. හරිද? හරි. එතකොට අපි ලිව්වේ toys කියන branch එකේ ETF expense account එක debit කරා ETF payable එක credit කරා. හරි. ඊළඟට අපි එනවා ඊළඟ එකට. එතකොට අපි දැන් ලියනවා SLEP branch එකක. SLEP branch එකේ අපි ලියනවා ETF expense එක debit කරන්න ඕනේ. ETF expense SLEP. ETF expense SLEP ඒක අපි debit කරනවා. ETF employer තමයි අපි debit කරනවා SLEP එක. ඒක එන්නේ එතකොට 40000න් 3ක් කියලා කියන්නේ 1200 නේද? 40000න් 3ක් කියලා කියන්නේ 1200ක් අපි ඩෙබිට් කරනවා ETF employer ගේ ඒ employee විතර දායක වෙන්නේ ETF expense account එකට ඩෙබිට් කරා. ඒ ගමන් ඒ ක්‍රෙඩිට් කරනවා ETF payable SLEP. ETF payable SLEP. ETF payable SLEP account එකට අපි ක්‍රෙඩිට් කරනවා 1200ක්. හරිද? හරි. ඔය ටික ලියාගත්ත කියලා කියන්නේ ගොඩක් දුරටම හරියටම හරි. gross salary ලිව්වා, EPF ETF ලිව්වා, ටික ඔක්කොම හරි. හරිද? ඊළඟට අපිට ලියන්න තියෙන net salary එක pay කරන එක. ඒ කියන්නේ මේ ගෙවන වැටුප තියෙන්නේ. ඒක අතරම payment එකක් නේ. අපි වෙනම ලියමු. කියන්නේ මෙතනත් ලියන්න බැරි කමක් නැහැ ඒක. නමුත් වඩා හොඳ එක වෙනම ලියන එක අපි. කියන්නේ මෙතන ලියන්න බැරි කමක් නැහැ ඒක ඇත්තටම. මේ check number එකක් තියෙන එක වෙනම කියන්නේ මෙතන ලියන්න පුළුවන්. නමුත් වඩා හොඳයි කියලා මට හිතෙනවා වෙනම ලියන එක අපි payment එකක් විදිහට net salary එක pay කරන්න. ඒ නිසා අපි දැනට ඔය journal entry කොච්චරයි. ජර්නල් එන්ට්‍රි ඉවර නිසා අපි සේව් කරනවා. හරිද? ජර්නල් එන්ට්‍රි එක සේව්. ජර්නල් එන්ට්‍රි ඒ වින්ඩෝ එක ක්ලෝස් කරා. අපි යනවා දැන් පේමන්ට්ස් වලට. ඒ බැංකින් වලින් හරි නැත්නම් වෙන්ඩර් ඇන්ඩ් පර්චේස් වලින් මොකෙන් හරි පේ බිල් කියන එකට යන්න ඕනේ. බැංකින් වලින් අපි යමුකෝ. පේ බිල් කියන එකට ගියා. රයිට් චෙක් හරි පේ බිල් හරි ඕන එකක්. ගියා. ගියාට පස්සේ තියෙනවා මේකේ අපි බලන්න net salary එක දැන් ගෙවන්න හදන්නේ. මේ කියනවා net salary of the month of April was paid duly paid from BOC toys account. toys account එකෙන් තමයිලු ගෙවන්නේ. BOC එකේ. අපි account එක select කරනවා BOC toys account එක. BOC toys account එක select කරන්න cash account එක විදියට අපි කලින් කිව්වා කොහොමද select කරන්න කියලා. එකවර column එකකින් හරි නැත්නම් journal කෙනකින් ගිහිල්ලා හරි select කරා. ඊට පස්සේ තියෙනවා මේකේ check number 130 710. ඒ නිසා අපි reference check number එකට දාගන්නවා 130යි 710. check number එක අපි දාගත්තා 130යි 710 කියලා. හරිද? ඊට පස්සේ මෙතන vendor කෙනෙක් නෑ අතන. මේ vendor ID කෙනෙක් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි pay to the order of කියන එක අපි name එක දාගන්නවා net salary කියලා. හරිද? vendor කෙනෙක් නැහැ. ඒ නිසා vendor ගේ නම අදාළ නැහැ. pay to the order of කියන එකේ නමට දාගන්නවා name එකට දාගන්නවා net salary කියලා. හරිද? ඊළඟට අපි කරන්නේ අපි මතක් කරගත්තොත් කොහොමද අපි salary payment එක ලියන්නේ කියලා. කොහොමද අපි ලියන්නේ? අපි ලියන්නේ අන්තිමට අපි දන්නවා salary control account එකට අපි දල වැටුප බැර කරලා වැටුප්පා වේතන පාලනයකට දල වැටුප බැර කරලා සේවකයාගෙන් අඩු කරන සියල්ල මේ වැටුප්පා වේතන පාලන හර කරාම මොකද වෙන්නේ? පාලන ගිණුම බැර කරලා දල වැටුපෙන් අඩු කරන සියල්ලම පාලන ගිණුම හර කරා. ඒක ඉතුරු වෙන්නේ මොකක්ද ඇත්තටම? ගෙවිය යුතු සුද්ධ වැටුපනේ. ඒ නිසා අපි කරන්නේ ඒ ගෙවිය යුතු සුද්ධ වැටුප මුදල් බැර කරනවා පාලන හර කරනවා. වැටුප්පා වේතන පාලන හර කරනවා මුදල් බැර කරනවා. දැන් කෑෂ් account එක දැම්ම කියන එකේ තේරුම අනිවාර්යෙන් කෑෂ් බැර වෙනවා කියන එක. මුදල් බැර වෙනවා. ඒකයි ලියන්න දෙයක් නැහැ. අපි නම් හර වෙන්න ඕන තැන තමයි ලියන්න ඕනේ. ඔය apply to expense tab එකේ අපි ලියන්න ඕනේ හර වෙන්න ඕන තැන. හර වෙන්න ඕනේ කොහෙටද? salary control account එකට. salary control account එකට සම්පූර්ණ net salary එක debit වෙන්න ඕනේ. ඒක salary control account එකට තියෙන්නේ. නිසා ඒක වගේම cash account එක. ඒ නිසා අපි කරන්නේ අපි දානවා apply to expense tab එකේ net salary කියලා ලියන description එකේ quantity item දාලා නැහැ. net salary කියලා දැම්මා. account එක අපි select කරන්න ඕනේ මොකක්ද? වැටුප්පා වේතන පාලන ගිණුම. salary control account එක තමයි select කරන්න ඕනේ. ඊපස්සේ select කරනවා GL account එක salary control account එක. amount එක වෙන්න ඕනේ ඔය branches දෙකේම net salary වල total එක. branches දෙකේම net salary එකේ total එක. එතකොට අපි දන්නවා පළවෙනි branch එකේ ලක්ෂයයි දල වැටුප 108ක්. කියන 8000ක් අඩු කරා එකෙන් සේවකයාගේ සේවකයෙන් කරන අඩු කිරීම කරේ 8000යි. එතකොට දෙවෙනි බ්‍රාන්ච් එකේ 40000ක් තිබ්බ දල වැටුප
සේවකයන් අඩු කිරීම කියලා අඩු කර එක 108යි. ඒ කියන්නේ 4000න් 108ක් කියලා කියන්නේ 3200යි. 3200ක් අඩු කරා. එතකොට කොහොම හරි සම්පූර්ණයෙන් අඩු කරපු ගාන කීයද? පළවෙනි බ්‍රාන්ච් එකේ 8000යි, දෙවෙනි බ්‍රාන්ච් එකේ 3200යි. ඒ කියන්නේ 11200ක් තමයි සම්පූර්ණයෙන් අඩු කරලා තියෙන්නේ. සම්පූර්ණ දල වැටුප කීයද? 1,40,000 1,40,000යි. 1,40,000න් 11,200ක් අපි අඩු කරන්න ඕනේ. 1,40,000න් 10,000ක් අඩු කරොත් 1,30,000යි. එකෙන් 1000ක් අඩු කරොත් 1,29,000යි. 200ක් අඩු කරලා 1,28,400යි. එහෙනම් සම්පූර්ණ net salary එක වෙන්නේ 1,28,400යි. ඒ නිසා අපි මෙතන amount එකට දානවා. මේ net salary කියලා අපි ලියලා GL account එක select කරපු එක අපි දානවා 128යි 800ක් අපි දානවා amount එක විදියට. හරිද? apply to expense tab එකේ අපි දැම්ම amount එක 1,28,800ක් කියලා. දැන් ඔයා නිකන් ගිහලා බැලුවොත් එහෙම මේකේ journal entry ගිය විදිය check amount එක credit වෙලා තියෙනවා ඒ account එකට. කියන්නේ cash account එකට credit වෙලා තියෙනවා. බැලුවොත් එහෙම ඒ වගේම debit වෙලා තියෙනවා salary control account එකට. කිසිම ප්‍රශ්නයක් නැහැ. BOC voice account credit වුණා salary control debit. හරි. ඒතරේ payment එක හරි. අපි ලිව්වේ payment එක. හරිද? ඒ වගේම කියනවා no payments for EPF and ETF made during the month. ඒ කියන්නේ EPF payment නැහැ. net salary එක විතරයි මේ pay කරලා තියෙන්නේ. ඒ නිසා අපි save කරනවා මේ transaction එක. ඒකත් හරි. ඊළඟට මේක කියනවා further it was decided to memorize the April month salary journal entry for future use. මේ කියනවා decide කරාලු memorize කරන්න මේ අප්‍රේල් මාස salary journal entry එක future use එකට. කියන්නේ හේතුව මේකයි. සාමාන්‍ය ගොඩක් වෙලාවට ආයතන වල වැටුප් කියන ඒවා වෙනස් වෙන්නේ නැහනේ. journal entry තමයි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහනේ. ඔක්කොම එකම journal entry කියන හැම මාසෙම යන්න තියෙන්නේ. ඒ නිසා ආපහු හැම මාසෙම ඕක මේ type කරන්න repeat කර type කරන්න ඕනේ නැහැ නේද? ලොකු වෙලාවක් යනවනේ type කරන්න. ඒ නිසා කරන්නේ මේ එකපාරක් type කරපෙ memorize කරලා තියෙනවා. memorize කරලා තිබ්බට පස්සේ ලබන මාසේ අපිට පුළුවන්කම තියෙනවා ඒකම copy කරලා ඊළඟ මාසේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මේ අප්‍රේල් මාස salary journal entry එක අපි memorize කරන්න හදන්නේ. කොහොමද memorize කරන්නේ? memorize කරන්නේ මේ විදියට. අපි එනවා message එකේ තියෙනවා banking window එක. banking කියන tab එකට එන්න. banking tab එකට ඇවිල්ලා අරවා general journal entry දැම්මේ. එතනට යන්නකෝ. general journal entry. banking වල general journal entry select කරන්න. ඊට පස්සේ යන්න general journal entry එකට යන්න general banking වල general journal entry එකේ යන්න view and edit general journal entries view and edit general journal entries කියන එකට යන්න memorize කියන එක නෙමෙයි view and edit general journal entries වලට යන්න. එතකොට පෙන්නයි දැනට දාලා තියෙන general journal entries වල list එක. අපි දාලා තියෙන එකයි JE1 කියන එක. ඒ කියන්නේ අපි දැනට කලින් දාපු එක. ඒක double click කරන්න. ඒකට double click කරන්න. ඒතර ඒක අප open වෙයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේක open වුණාට පස්සේ උඩ තියෙන copy කියලා එකක්. හරිද? උඩ තියෙන copy කියලා එකක්. ඒක තමයි පල්ලෙහාට arrow එකක්. copy කියන එකත් එක්ක පල්ලෙහාට arrow එකක් තියෙනවා. ඒක click කරන්න. ඒක click කරාට පස්සේ එනවා create recurring memorize for future use which option should I choose? memorize for future use කරන්න. ඒ කියන්නේ දෙවෙනි option එක memorize for future use කරන්න. හරිද? එතකොට තව window එකක් open වෙනවා maintain memorize journal entries කියලා. maintain memorize general entries කියලා තව window එකක් එනවා. ඔයා කරන්න ඕනේ ඒකේ ඔය දීලා තියෙන transaction ID එකක් SAL001 කියලා. ඒක දාන්න transaction ID එකට. SAL001 කියන එක දාන්න transaction ID එකට. හරිද? ඊට පස්සේ හදන description එකට දාන්න salary journal entry. salary journal entry කියලා දාන description එකට. හරිද? ඒක හරි. ඒක එච්චරයි තියෙන්නේ. ඒ නිසා අපි ඒක එහෙම save කරනවා. හරි. දැන් ඒක memorize වෙලා තියෙන්නේ. close කරා. ඒ Windows එක open වෙච්ච ටික ඔක්කොම close කරා. හරි. එතකොට salary journal entry එක ලියන්න ඔය විදියට. ඒක එච්චරයි. ඊට අපි එනවා ඊළඟ එකට. Depreciation expenses for the month of April 2018 were as follows. Depreciation ලියන විදිය. Depreciation දැන් කොහොමද මේක දීලා තියෙන entry number general journal entry 2 කියලා. කියන්නේ කොහොමද ඉතින් අපි දන්නවා දැන් depreciation ලියන්න වෙනම පොතක් නැහැනේ මූලික පොතක් නැහැනේ prime entry book එක. ඒසත් ඒක ලියන්නේ general journal entry එකක් හරහා. ඒසවා කරන්න ඕනේ එන්න banking කියන එකේම general journal entry වලට banking කියන tab එකේම general journal entry වලට එන්න. ඇවිල්ලා දාන new general journal entry. new general journal entry කියලා දාන්න. හරිද?
ඊට පස්සේ අපි ගත්තොත් මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ අප්‍රේල් 30 අවුරුදු මාසේ අන්තිමට අපි ඩිප්‍රීසියේට් කරන්නේ අප්‍රේල් 30 දැම්ම ඩේට් එක. ඊට පස්සේ රිෆරන්ස් එකට දාන්න තියෙනවා JE02 එන්ට්‍රි එක යන්නේ මේ ජර්නල් එන්ට්‍රි එක JE අර කලින් එක JE01 මේක JE02. ඊට අපි දානවා JE002 JE002 අපි දානවා රිෆරන්ස් එක විදියට JE002 JE002 අපි දානවා රිෆරන්ස් එක විදියට. හරිද? ඒක හරි. ඊළඟට අපි දැන් මේකේ ට්‍රාන්සැක්ෂන් එක එන්ටර් කරන්න ඕනේ. කියන්නේ ඩිප්‍රීසියේෂන් අපි දන්නවා ලියන විදිය ඩිප්‍රීසියේෂන් එක්ස්පෙන්ස් ඩෙබිට් ඇකියුමුලේටඩ් ඩිප්‍රීසියේෂන් ක්‍රෙඩිට්. ඒ මුලින්ම තියෙනවා ඉක්විප්මන්ට් වල. නිසා අපි කරන්නේ GL account කියන එකේ මුලින්ම දාගන්නවා equipment depreciation expense account එක. depreciation expense equipment එක. depreciation equipment expense account එක අපි හොයාගන්නවා. ඒකට depreciation equipment හරිද? දාලා 33333ක් ඩෙබිට් කරා. ඊළඟට ඒ ගාන equipment වල accumulated depreciation account එකට accumulated depreciation equipment account එකට අපි ක්‍රෙඩිට් කරන්න ඕනේ. හරි. ඒතර equipment කතාව හරි. ඊළඟට අපි එනවා motor vehicle එක. motor vehicle එකේ depreciation උත් ඒ විදිහටම depreciation expense debit කරා accumulated depreciation credit කරා 83333ක්. හරිද? 83333ක්. හරි. ඒතර අපි ඊළඟට එනවා ඒක දානවා අපි එනවා motor vehicle වල depreciation එකට. motor vehicle depreciation expense account එක. motor vehicle depreciation expense account එක අපි select කරනවා. ඒකට අපි දානවා depreciation motor vehicles depreciation MV කියලා. ඒකට debit කරනවා 83333ක්. අපි debit කරනවා. ඒක credit කරන්න ඕනේ equipment වල නෙමෙයි sorry motor vehicle වල accumulated depreciation. motor vehicle වල accumulated depreciation account එක අපි credit කරන්න ඕනේ. motor vehicle accumulated depreciation account එක අපි credit කරනවා 83333ක්. හරිද? ඒකත් හරි. ඒතර මේ transaction එකත් හරි. ඒ කියන්නේ ඉවර නිසා ඒක save කරන්න පුළුවන්. හරි. ඊළඟට වෙන ඊළඟ transaction එකට 58. ඊළඟට තියෙන accrued expense. accrued expense කියලා කියන්නේ ගෙවිය යුතු වියදම්. අපි සාමාන්‍යයෙන් ගෙවිය යුතු වියදම් කියලා කියන්නේ ගැලපුම්නේ. ගැලපිලි සටහන්නේ මේවා. ඉතින් මේවත් කරන්න ඕනේ ජර්නල් එක අහලා. කියන්නේ පොදු ජර්නල් එක හරහා තමයි කරන්න ඕනේ. ඉතින් අපි ඒකටත් ජර්නල් එන්ට්‍රි එකක් තමයි දාන්නේ. හරිද? එතකොට මේක වෙන්නේ මේක දාලා තියෙනවා accrued expense ටික දාන්නේ අප්‍රේල් 30. කොහොමද අන්තිමට කරන්නේ? නිසා අප්‍රේල් 30 දානවා date එක. ඊළඟ දානවා entry number JE003 දානවා reference එක විදිහට JE003 කියලා දානවා. ඊළඟට මේක accrued expense එක තියෙන water. මේක වෙන්නේ මොකද්ද? වියදම් ගිණුම හර වෙන්න ඕනේ, ගෙවිය යුතු වියදම් ගිණුම බැර වෙන්න ඕනේ. accrued expense වියදම් ගිණුම හර, ගෙවිය යුතු වියදම් ගිණුම බැර. මේක තියෙන accrued expense should be recorded in the other payables account කියලා. මේක මතක තියාගන්න. හරි. ඊට අපි කරන්නේ water expense account එක හොයාගන්න ඕනේ. GL account වලට ගිහිල්ලා හොයාගන්න water expense account එක. water expense account එක හොයාගන්න. ඒක select කරලා ඒකට අපි debit කරනවා accrued water. accrued water කියලා debit කරනවා. ඒකට අදාළ වටිනාකම දීලා තියෙන ගාන 2105ක්. 2105 water account එකට debit කරන්න. credit කරන්න කියන්නේ accrued water කෙනෙක් නෙමෙයි account එක other payables වලට. other payables කියන account එකට credit කරන්න කියලා මේගොල්ලෝ කියනවා ගාන. ඒ නිසා අපි select කරනවා other payables කියන account එක. other payables කියන account එක select කරලා accrued water එක අපි credit කරනවා 2105ක්. accrued water එක credit කරනවා other payable account 2105ක්. ඒක හරි. ඊට save කරන්න. ඒ transaction එකත් හරි. ඊළඟට කියනවා on 20th of April 2018 the company unbuilt 2 units of assembled SLEP 001. හරිද? අප්‍රේල් 30 company decide කරලා තියෙන අප්‍රේල් 20 company unbuilt කරලා තියෙනවා SLEP 001 වලින් units දෙකක්. හරිද? හරි. අපි එමු එතකොට unbuilt කියන එක අපි දැන් කතා කරා මතක ඇති built කියන එක අපි කතා කරා. කියන්නේ assembly වල අපි කතා කරේ inventory and services වල assembly වල අපි කතා කළා කලින් assemble කරන එක build කරන එක කතා කරා. දැන් හදන්නේ ඒ විදිහට build කරපුවා unassemble කරනවා. නැත්නම් ඒවා unbuilt කරනවා. අපි ඒව නැවත කොටස් වලට කඩනවා. මොකක් හරි හේතුවක් මත ඒ assemble කරපුවා ආයි ගලවලා දානවා. අපි එනවා inventory and services කියන එකට.
හරි. එතකොට දැන් කරන්නේ මේක assemblies වලට යන්න inventory and services එක assemblies වලට ගිහිල්ලා යන්න build new assembly කියන එකට. යන්න build assembly වල build new assembly යන්න ගිහිල්ලා මේකේ තියෙන item ID එක. මේකේ item එක තියෙන SLEP001 කියන එක unbuild කරන්නේ. item ID එක select කරන්න SLEP001 කියන එක. select කරලා දැන් අපි කරන්න හදන්නේ මේක unbuild කරන්න. ඒ නිසා build කියන එක නෙමෙයි tick එක දාන්න unbuild කියන එක tick එක දාන්න. දාන tick එක unbuild එකට. හරිද? build කියන එක නෙමෙයි unbuild එකට tick එක දාන්න. ඊළඟට reference number එක UA01. reference number එක දාන්න UA01 කියන එක reference number එකට දෙන්න. ඊළඟට කියනවා unbuild කරන quantity එක අපිට කියනවා 2 units කියලා. ඒ නිසා දාන්න quantity එක යටතේ 2 units. හරිද? එහෙම දාන්න. 2 units දැම්මා unbuild කරන්න. හරි. ඉතින් තියෙන එක. ඒක save කරන්න. කරන්න unbuild කරන්න SLEP001 කියලා item ID එක select කරා. tick එක දැම්ම unbuild වලට quantity එක විදිහට දැම්ම 2 කියන එක. හරිද? දාලා reference number එකක් දැම්ම save කරන්න පුළුවන්. හරිද? එහෙමයි කරන්නේ. ඊළඟට අපි යනවා ඊළඟ transaction එකට. April 30 company decide to fully written off following units of stocks. stocks වර්ග දෙකක් තියෙනවා. ඒවා write off කරන්න තීරණය කරලා තියෙනවා. හරිද? write off කරලා මේක කියනවා ඒක other expense account එක record කරන්න තීරණය කරලා තියෙනවා කියලා. අපි දැන් හදන්නේ stocks write off කරන්න. ඒක යනවා අපි inventory and services කියන එකේ inventory adjustments වලට. යනවා inventory adjustments වලට. හරිද? inventory adjustments වල අපි ගත්තොත් පළවෙනි එක. පළවෙනි item එක වෙන අප්‍රේල් 30 අපි මේක කරන්නේ. අප්‍රේල් 30 අපි දාගත්ත date එක. date එක දාගෙන පළවෙනි item එක තියෙන්නේ car 990 කියන item එක. අපි item ID එක select කරනවා car 990 කියන එක. select කරලා SAD01 කියලා reference එක number එක දෙනවා අපි. SAD01 කියලා reference number එක දුන්නා. ඊළඟට quantity එක 5ක් තමයි write off කරන්නේ. ඒතර අපි inventory write off කරනවා කියලා කියන inventory මොකක්ද වෙන්නේ? අඩු වෙනවා කියන එකනේ. inventory adjustments වල අපිට වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන් adjustments වල. එතකොට මේක write off කරනවා කියලා කියන inventory අඩු වෙනවා කියන එක. නිසා අපි කරන්නේ යන්න quantity on hand තියෙනවා adjust quantity by කියන එකට දාන්න -5 කියලා. ඍණ 5ක් දාන්න. adjust quantity by කියන එකේ ඍණ 5ක් දාන්න. reason එක දාන්න damage කියලා. reason to adjust කියන එකට දාන්න damage කියලා. reason to adjust damage කියලා දාලා save කරන්න. ඒක හරි. ඊට අපි යනවා ඊළඟ item එක DOL 553. ඒකට අපි දානවා reference number එක SAD2. SAD2 අප්‍රේල් 30 තමයි date එක. හරිද? item ID එක DOL 553. හරිද? ඊළඟට මේක අපි write off කරනවා units 3ක්. මේක අපි write off කරනවා units 3ක්. ඒ නිසා දාන්න adjust quantity by -3. adjust quantity by -3 කියලා දාන්න අපි items 3ක් කපා හරින හන්දා. හරිද? ඒකෙත් reason to adjust දාන්න damage කියලා. reason to adjust දාන්න damage කියලා. හරිද? ඒක හරි. දැන් save කරන්න. හරි. මේ දෙක හරි. ඊළඟට අපි එනවා අන්තිම එක අපි ගත්තොත් තව දෙයක් කියන බැරුණා එකේ තව පොඩි දෙයක්. ඒක අපි inventory adjustments වල අපි ගත්තොත් list එකට පොඩ්ඩක් ආපහු ගියොත් එහෙනම් අපි inventory adjustments වල list එක පොඩ්ඩක් ගන්න. අරගෙන මේ ඕකේ අර යන account එක මොකද්ද කියලා අපි කියන්න බැරුණා අපිට. ඒ නිසා account එක හරියට දාගන්න ඕනේ. මේ කියලා තියෙන පැහැදිලිව account එක වෙන්න ඕනේ other expenses කියලා. මේ කියලා තියෙනවා stock write off එක යන්න ඕනේ other expenses account එකට. ඒ නිසා ඒක පැහැදිලිව දාන්න කියන්න බැරුණා sorry. inventory adjustments වල list එකට යන්න ගිහිල්ලා ආපහු ඒ transactions දෙකම වෙනම එකක් පළවෙනිම select කරන SAD01 කියන එක ගිහිල්ලා GL source account කියන එකට GL source account කියන එකට දාන්න other expenses select කරන other expenses account එක. දැන් මේක දෙකම items දෙකම toys නේ. DOL එකයි මේ දෙකම අනිවාර්යයෙන්ම toys නේ. ඒ නිසා other expenses toys account එක select කරන්න GL source account එක විදියට දාලා save කරන්න. ඒක ඉස්සලා කියන්න බැරි වුණා. ඒ වගේම SAD02 වලත් ඒකම කරන්න. 01 වල කරා එක මම දැන්. ඒ වගේම 02 වලත් GL source account එකට ගියා. GL source account කියලා එකක් තියෙනවා. okay job කියන එකට පහලින්. ඒකේ other expenses toys. other expenses toys account එක select කරන්න. ඒක අනිවාර්යෙන් කරන්න නැත්නම් වැරදි. ඒ නිසා account එක මොන account එකටද යන්න ඕනේ කියන එකත් අනිවාර්යෙන් select කරන්න ඕනේ. හරිද? ඒක හරියි.
කළා ඊට පස්සේ ඒක ක්ලෝස් කරා. ඊළඟට අපි එන අන්තිම ට්‍රාන්සැක්ෂන් එක අප්‍රේල් 1 වෙනිදාට the company decided to charge late interest on overdue balances of customers of toys segment. toys කියන segment එකේ overdue balances වලට ලැබිය යුතු සියලුම balances වලට අපි customers ලගේ charge කරන්න තීරණය කළා තියෙනවා late interest. ප්‍රමාද පොලි අය කරන්න තීරණය කළා තියෙනවා overdue balances වල customers ලගේ ඔක්කොගෙම හැබැයි toys segment එක විතරයි SLEP නැතුව. හරිද? අපේ පළවෙනිදා. ඒක කරන්නේ මේ විදිහට. ඔයන්න customers and sales කියන ටැබ් එකට. customers and sales ටැබ් එකට ගිහිල්ලා යන්න finance charges කියලා එකක් තියෙනවා. finance charges කියන එකට යන්න. ගිහිල්ලා ඔයාලා පොඩි ටැබ් එකක් එනවා calculate finance charges කියලා. එකෙන් ඔයා කරන්න ඕනේ select කරන්න ඕනේ starting customer to end customer. ක්‍රම කිහිපයක් තියෙනවා මේක කරන්න. මේක තියෙන එක විදියක්. ඔයාලට කරන්න පුළුවන් starting customer ට පළවෙනි එක්කෙනාව දානවා. හරිද? C1 එක. මේ A to Z toys කියන කෙනාව පළවෙනි කෙනාව A to Z toys කියන කෙනාව දානවා starting customer. end customer දානවා අන්තිම එක්කෙනා easy learning private limited. end customer දානවා අන්තිම එක්කෙනා easy learning private limited. දාලා type mask එක select කරන toys කියලා. type mask එක select කරන toys කියලා. ඒක තේරුම පළවෙනි මේ එක්කෙනාගේ ඉඳන් අන්තිම එක්කෙනා වෙනකන් toys අය විතරක් තෝරන්න කියන එක. පළවෙනි එක්කෙනාගේ ඉඳන් අන්තිම එක්කෙනා වෙනකන් customers ලයි toys අය විතරක්. ඒතර select වෙන අතර අපි දන්නවා උතනින් toys නොවෙන්නේ අතරම අර easy learning විතරයිනේ. අනිත් තුන් දෙනාම toys. ඒතර අනිත් තුන් දෙනාව ගන්නට තීරණය වෙයි. අනිවාර්යයෙන්ම select වෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔයාලට මෙහෙමත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඉතින් කෙලින්ම starting customer A to Z toys, ending customer දාන්න පුළුවන්කම තියෙනවා Wish Enterprises. easy learning private limited නැතුව Wish Enterprises දාන්න පුළුවන්. එහෙම දාලා ඔය type mask එක toys දුන්නත් ඒක දුන්නේ නැතක් කමන්නේ නැහැ. එහෙම වුණාම ඉතින් මොකද හරියට තුන් දෙනාව තෝරලානේ තියෙන්නේ. එහෙම කරන්නත් පුළුවන්. කොහොම හරි කමක් නැහැ. කැමති ඕනම විදියට කරන්න. අපිට බැරිලාත් starting customer ට විතරක් නම් charge කරන්න ඕනි. උතන තියෙන වෙනම එකක් starting customer only කියලා එහෙමක් කරන්න පුළුවන්. ඔය දැන් අපි toys එකේ ඔක්කොම අයට. නිසා ඔය විදිහට දැම්ම date එක දැම්ම starting customer පළවෙනියා අන්තිම එක්කෙනා දැම්ම ending customer type mask toys කරා. okay කරා. okay කරාම තව අපිට එනවා window එකක්. ඒක අහනවා apply finance charges. ඒක දාන්න yes කියලා. yes කියන ටික් එක දාන්න. report destination. අපිට දැන් print එකක් නැහැනේ මේක print කරන report එක. ඒ නිසා screen දාන්න report destination විදියට. අහනවා print calculation sheet කියලා. ඒක no කරන්න. මොකද calculation sheet print කරන්න අපිට printer එහෙම එකක් නැහැනේ. ඒ නිසා no කියන එක දාන්න. apply finance charges yes. report destination screen. print calculation sheet no. okay කරන්න. okay කළා මේ දෙකෙන් ඔයාලට කැමති එකක් ඕන එකක් කරන්න පුළුවන්. report style summary or detail කැමති එකක්. report order IDO name ඕන එකක්. අපි තියෙන විදිහට තියමුකෝ. report style detail report order by ID කියලා මම දැම්මා. okay කරාම ඔයාලට ලැබේ report එකක්. open වේ report එකක්. A to Z toys වලට charge කරලා finance charges. ඊට පස්සේ Paradise Park Private Limited වලට finance charge කරලා Wish Enterprises වලට charge කරලා සහ grand total එක. ඉතින් බලන්න ගානට අර toys වල තුන් දෙනාට විතරයි. easy learning private limited වලට ඒවා allocate වෙලා නැහැ. එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒතර ඒ විදිහට තමයි ඔක් කරන්නේ. ඒතර ඒ තියෙන්නේ එතනින් මේ පේපරේ සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඔය තියෙන්නේ මොක් පේපර් 1 කෙනෙක් කරන විදිය මම කරපු විදියට සහ මම මේක සමානවල මම කියනකොට මොන හරි වෙනසක් වැරදුනාද දන්නෙත් නැහැ. මම මිස්සුනාද දන්නේ නැහැ මොන හරි පොඩ බලලා කියන්නේ මොන හරි මිස් වෙච්ච ඒවා නැත්නම් මගේ අතින් වැරද්දක් වුණා නම් පොඩ බලලා කියන්නේ ඒක. හරි ඒ තියෙනින් පේපරේ ඉවරයි.